Good evening to all of you. සෑම දෙනාට සුබ සන්ධ්‍යාවක්. And thank you for joining with us today for the Night of Hope service. ඔබ සමග අපේක්ෂා රාත්‍රී මෙහෙයට අද දිනේ සහභාගී වීමට ගැන ස්තුතිවන්ත වෙනවා. I believe you enjoyed the worship and you felt the presence of God moving in your own homes. මම විශ්වාස කරනවා ඔබ නමස්කාරයට සම්බන්ධ වූවා. ඒ සමගම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ඔබ ඉන්න ස්ථානයේ ඔබගේ නිවසේ ඔබ අත්දැක්කා කියලා. And I believe the Lord has some great things in store for you tonight. මම විශ්වාස කරනවා මේ රාත්‍රියේ දෙවියන් වහන්සේට ඔබට දෙන්නට අනර්ඝ දේ තබා තිබෙන බව. And Pastor Dr. Lalit Mendis, he told about the power of God present to be healed. වෛද්‍ය ලලිත් මෙන්දිස් පවසා සිටියමෙන් දෙවියන් වහන්සේ ඔබව සුව කරන පිණිස උන්වහන්සේගේ බලය ක්‍රියාත්මක වෙනවා. And I believe that the same power will work through you and in you and around you this evening. මම විශ්වාස කරන උන්වහන්සේගේ බලය ඔබ තුල ඔබ වටා ඔබ ඉන්න ස්ථානයේ ක්‍රියාත්මක වෙනවා මේ සන්ධ්‍යාවේ. All these days we have spoken so much about healing and empowerment. මේ දවස් කීපය පුරාවම අපි කතා කරා දෙවියන් වහන්සේගේ සුවය සහ උන්වහන්සේගේ බල ගැන්වීම ගැන. But tonight I'm going to talk to you about relationships. නමුත් මේ රාත්‍රියේ මම ඔබට කතා කරන්නට යන්නේ සම්බන්ධතා පිළිබඳවයි. Because this is a very important area and God wants your relationships healed and relationships well. හේතුව තමයි මේ ඉතාමත්ම වැදගත් අංගයක් ඔබගේ සම්බන්ධතා සියල්ල සුවපත් වීමත් යහතින් තිබීමත් දෙවියන් වහන්සේගේ කැමැත්තයි. What brings the maximum joy and what brings the maximum satisfaction are the relationships you have. ඔබට ලැබෙනා වූ හොඳම ප්‍රීතියත් හොඳම තෘප්තියත් සම්බන්ධතා හරහා ලැබෙන්නේ. And there are many relationships in this world. There is the husband and wife relationship, there are friends, there are workmates, there are business relationships, there are professional relationships, so many kinds of relationships. මේ ලෝකයේ සම්බන්ධතා වර්ග බොහෝමයක් තියෙනවා. ස්වාමි පුරුෂයා භාර්යාව අතර, ඒ වගේම ඔබ කාර්යාලයේ වැඩ කරන තැන ඔබගේ හිත මිතුරන්, ඒ වගේම ඔබ කරන ව්‍යාපාරය තුල ඔබගේ වෘත්තිය තුල ඇතිවෙනා වූ විවිධ සම්බන්ධකම් මේ ලෝකයේ තිබෙනවා. And in all these relationships God wants to show himself strong and God wants you to know some knowledge about relationships. මේ හැම සම්බන්ධතාවයක් තුලම දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබ ශක්තිමත්ව සිටීම, ඒ වගේම මේ සම්බන්ධතා ගැන යම් දෙයක් ඔබ අවබෝධ කර ගැනීම. It is a fact that you came into this world out of a relationship between a man and a woman, your father and mother. ඔබ මේ ලෝකයට ආවේ සම්බන්ධතාවයක් තුල පුරුෂයෙක් කාන්තාවක්, ස්වාමි පුරුෂයා සහ භාර්යාවක් කරා තමයි ඔබ මේ ලෝකයට පැමිණියේ. And if you want to do anything in this world, say if you want to study well or you want to improve your business, you will find another partner who will help you in the same venture. ඔබට මේ ලෝකේ යම් දෙයක් කරන්නට, යම් කාර්යයක් කරන්නට අවශ්‍ය නම් ඔබට ඉගෙන ගැනීම වෙන්නට පුළුවන්, ඔබගේ වෘත්තිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඔබ දකිනවා ඔබත් සමග හවුල්කාරකම තුල මේ ගමන යන්න ඔබට කෙනෙක් ලැබෙනවා. If your relationships are strong in the endeavor you want to do, I am sure you will succeed in whatever you do. ඔබ කරන්නට යන්නා වූ කාර්ය තුල ඔබට යහපත් ශක්තිමත් සම්බන්ධතාවයන් තිබෙනවා නම් ඔබ කරන්නා වූ දේ සාර්ථක වෙන්නට යන බව මම විශ්වාස කරනවා. Because there is something in relationship that helps you to go from where you are to the place where you ought to be. හේතුව තමයි ඔබ ඉන්න ස්ථානයේ සිට ඔබ යා යුතු ස්ථානයට යන්නට සම්බන්ධතා ඉතාමත්ම අත්‍යවශ්‍යයි. And in this venture, God, the Heavenly Father, equips you and strengthens you to have strong relationships. ඔබ මේ යන ගමන තුල ස්වාමින් වහන්සේ ඔබව සන්නද්ධ කරනවා, ඔබව බලගතු කරනවා මේ සම්බන්ධතාවයන් හරහා සාර්ථකත්වයේ උදෙසා. And that is why you need to find a strong church. ඒ නිසා තමයි ඔබට ඉතාමත්ම ප්‍රබල සභාවක් සොයාගත යුතුව ඇත්තේ. And we at Brookside, we love this place because there are so many relationships, there are so many people who will tell the truth to us and who is genuinely interested in us going forward. ඉතින් මේ බ්‍රුක්සයිඩ් සභාවේ අපි ඉතාමත්ම සන්තෝෂයෙන් ඉන්නේ. මෙතන ඉන්නවා බොහෝ දෙනෙක් අපිත් එක්ක හවුල් වෙන්නට, අපි යන ගමනට ශක්තියක් වෙන්නට මේ සම්බන්ධතාව තුළ අපිට ලොකු ධෛර්යයක් ලැබෙනවා අපේ ගමනට. You may be watching us online, but we really want to connect with you and strike a friendship with you so that we can influence you to your great potential. ඔබ අන්තර්ජාලය හරහා අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන වෙති. නමුත් අපට අවශ්‍යයි ඔබත් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්නට, ඔබට ලැබෙන්නට, ඔබට යන්නට තියෙන ගමනට අත්වැලක් වෙන්නට. We are going to look at a character in the Bible who wrote about 2/3 in the New Testament, and he is the Apostle Paul.
ඉතින් නවගිවිසුමේ දෙකෙන් කොටසක් ලියපු චරිතයක් ඒ තමයි පාවලතුමාගේ ජීවිතය දිහා අපි බලන්නට යනවා. And Apostle Paul is one of my favorites in the Bible because you see the life of Christ depicted in his life so clearly and so well. මේ බයිබලයේ හම්බ වෙන මේ පාවලතුමාගේ චරිතය මම ඉතාමත්ම ආදරය කරනවා හේතුව තමයි යේසුස් වහන්සේගේ චරිත ගුණාංග මොහුගේ ජීවිතයේ ලියා තිබෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්. And Paul went to a place called Corinth and he started a church there in Corinth. ඉතින් මේ පාවලතුමා කොරින්ති කියන නගරයට යනවා ගිහින් එහි සභාවක් ආරම්භ කරනවා. And I believe you have gone to different places. Maybe you shifted school when you were young, or you have gone to new jobs and workplaces and you have found a friend in that area. මම විශ්වාස කරනවා ඔබ වෙනත් තැන්වලට ගිහිල්ලා ඇති. ඔබ පාසලේදී එක පාසලකින් අයින් වෙලා තව පාසලකට යන්නත් ඇති. එහෙමත් නැත්නම් ඔබ රැකියා කරන ස්ථානයේ වෙනස් වෙද්දී ඔබට මේ හැම ස්ථානයකම අලුත් මිතුරෙක් හම්බෙන්නට ඇති. And Paul was also similar. He went to Corinth and he found friends there and he started a church there. ඉතින් පාවලතුමාත් මේ වගේ තමයි ඔහු කොරින්තියට ගියා. ගොස් එහිදී ඔහුට යම්කිසි පුද්ගලයන් මුණ ගැහුණා. ඔවුන් සමග ඔහු සභාවක් ආරම්භ කළා. And after a few days he had to go to a different place, so he left the people in Corinth and he went to another place. ඉතින් ටික කාලයකට පස්සේ ඔහුට තව ස්ථානයකට යන්නට සිද්ධ වෙනවා. එතකොට ඔහු මේ කොරින්තියේ හම්බ වෙච්ච මේ යහළුවන්ව මේ සභාව තබලා ඔහු යනවා වෙනත් තැනකට. But when he was away from Corinth, he heard something very bad about Corinth. ඉතින් ඔහු කොරින්තියෙන් පිටත්ව ගිය පසු වෙන ස්ථානයක ඉන්නකොට ඔහුට අහන්නට ලැබෙනවා කොරින්තිය පිළිබඳ යම්කිසි අසුභාරංචියක්. And Paul, the man who has so much of God in him, he wrote a letter to the Corinthians and said, "Hey Corinthians, this is not the way you should behave." ඉතින් මේ පාවලතුමා දෙවියන් වහන්සේගේ අනුහසුන් පාවලතුමා තුළ කොච්චර බලගතුව ක්‍රියා කළාද කිව්වොත් ඔහු කොරින්තිවරුන්ට ලියලා කියනවා මේ ඔබ අතර සිද්ධ වෙන දේ යහපත් දෙයක් නොවේයි කියා. Have you had the opportunity had you had the opportunity in your life that where you had to confront a person? ඔබගේ ජීවිතයේ ඔබට මෙහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවද යම්කිසි පුද්ගලයෙකුට මුහුණට මුහුණ යම්කිසි දෙයක් ගැන කතා කරන්නට? I believe some of the people you need to confront are the people who are very close to you in heart. මේ යම්කිසි කෙනෙක් එක්ක ඍජුවම කතා කරන්න ඔබට සිදුවෙන අය අතර බොහෝ වෙලාවට ඔබ සමීපව ආශ්‍රය කරන අය ඉන්නට පුළුවන්. And how many of you found it difficult to tell the truth to the friend whom you know so much, but you need to tell something truthful to that person? ඉතින් ඔබ ඊටාත්ම සමීපයෙන් දන්නා වූ මේ ඔබගේ මිත්‍රයාට යම්කිසි දෙයක් මුහුණ බලාගෙන කියන්නට ඔබට කොච්චර අපහසුතාවයක් දැනෙන්නට ඇද්ද? And similarly, Paul had the same issue. He wrote in the first Corinthians, the first epistle, some of not harsh but cutting truth, the truth in its exact truth. ඉතින් පාවලතුමාටත් මෙන්න මේ දෙයටම මුහුණ දෙන්නට සිදු වුණා. පළවෙනි කොරින්තිවරුන්ට ලියන පළවෙනි ලිපියේදී ඔහුට ලියන්නට සිද්ධ වුණා යම්කිසි සත්‍යතාවයන් ඒවා ප්‍රසන්න නොවූ වුණත් උට සත්‍ය කතා කරන්න සිද්ධ වුණා. And when Paul later wrote the second letter to them, ඉතින් ඉන්පසුව ඔවුන්ට දෙවන ලිපිය ලියන විට පාවලතුමා he said in his heart, "When I was truthful to you, were you sad because of the tone of my voice?" එතකොට එයා කියනවා මම ඔබට සත්‍ය කතා කරන වෙලාවේ මගේ හදවත දැඩි බව ඔබට දැනුණාද මම කතා කරපු විලාශය අනුව. I believe this is a true experience for us today because this is the time that we need to speak the truth to people. මම විශ්වාස කරනවා අද දවසේ මේ අපේ ජීවිතවලට සත්‍යතාවයක් හේතුව තමයි අපි මනුෂ්‍යයන්ට සත්‍ය කතා කළ යුතුව තිබෙනවා. Because when things are getting worse by the day in our surroundings, it is the time to build people to be strong in themselves. හේතුව තමයි අප වටා දේවල් යහපත් නොවන විට දුෂ්කර වෙන විට එතකොට අපි පුද්ගලයන්ට සත්‍ය කතා කළ උන ශක්තිමත් කළ යුතුව තිබෙනවා. And this is the very reason why we are speaking to you about relationships, because this is the time that you need those who are close to you, surrounding you, to be strong, one heart with you. මෙන්න මේ හේතුව නිසා තමයි අද අපි ඔබට සම්බන්ධතා පිළිබඳව කතා කරන්න හේතුව තමයි ඔබ වටා ඉන්න ඔබ අසල ඉන්න අයව මේ සම්බන්ධතා තුළ ශක්තිමත් කළ යුතුව තිබෙනවා. In the times of trouble, the people who will stay close to you are your own family and your church family.
කරදර තිබෙන අවස්ථාවල ඔබ අසලින් සිටින පුද්ගලයන් තමයි ඔබගේ පවුලේ සිටින අය සහ ඔබගේ සභාවේ සිටින අය. And this is why we need the strength of God in all our relationships. මේ නිසා තමයි අපිට දෙවියන් වහන්සේගේ ශක්තිය අවශ්‍යව තිබෙන්නේ අපගේ සියලු සම්බන්ධතාවයන් ගෙනියන්නට. In 2 Corinthians chapter 2 verse 1 and 2, Paul gives an amazing revelation, the first clue to have a great relationship. කොරින්තිවරුන් ලියන ලද දෙවන ලිපියේ දෙවැනි පරිච්ඡේදයේ අපට පාවුලුතුමා සත්‍යතාවයක් ගෙන දෙනවා අපගේ මේ සම්බන්ධතාවල් කොහොමද පවත්වා ගත යුත්තේ කියලා. It reads like this, but I determined this within myself, that I would not come again to you in sorrow. For if I make you sorrowful, then who is he who makes me glad by the one who is made sorrowful by me? දෙක කොරින්ති 1 සහ 2 පදවල මෙසේ කියනවා, ශෝකයෙන් යුක්තව නුඹලා ළඟට නැවත නොෙන්නට මම මාගේ සිතින් නියම කරගතිමි. මක් නිසාද මම නුඹලා ශෝකයට පත් කරම් නම් මා විසින් ශෝකයට පත් කරන අයම මිස මා සන්තෝෂ කරන්නේ වෙන කවුද? Because Paul said, I don't want to make you sorrowful, because I know you are the people who will make me glad again. ඉතින් පාවුලුතුමා කියන මම කැමති නෑ ඔබව දුකට පත් කරන්න, හේතුව තමයි ඔබලාම තමයි මාව සතුටට පත් කරන්න ඉන්න අය. My friend, in these times of trouble, you need people who will make you glad. මගේ මිත්‍රයා මේ අවස්ථාවේ ඔබට මේ කරදර තියෙන අවස්ථාවේ ඔබට අවශ්‍යයි ඔබව සතුටු කරන මිත්‍රයෙක්. And at that time when Paul was writing this, I'm sure there was no COVID-19. ඉතින් මේ පාවුලුතුමා මේක ලියන අවස්ථාවේ මම දන්නවා මේ COVID-19 කියන වසංගතය තිබුණේ නැහැ. But Paul was giving us a truth in the first 2 sentences of 2 Corinthians. මේ දෙක කොරින්ති දෙකේ පළවෙනි පද දෙක හරහා පාවුලුතුමා අපිට සත්‍යතාවයක් ඉදිරිපත් කරනවා. He said, but I determined this within myself. ඔහු කියනවා මම මේ දේ මා තුළ අදිෂ්ඨාන කරගතිමි කියලා. This determination is within himself. It was not dependent on the response of the other person. මේ නියම කර ගැනීම අදිෂ්ඨානය ඔහු තුල තිබුණ දෙයක් මිසක් ඔහුට බාහිරින් ඉන්න අයගේ ප්‍රතිචාරයක් අනුව සිද්ධ වෙච්ච Dear දෙයක් brother, නෙමෙයි. dear sister, in this time of need, there has to be a determination in your heart over your relationships. ප්‍රිය සහෝදරිය සහෝදරයා මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔබට අවශ්‍යයි ඔබගේ හදවත තුල අදිෂ්ඨානයක් නියම කර ගැනීමක් තිබීම. Because so many people are saying, I don't have a good relationship with my wife because my wife doesn't do that. Or I don't have a good relationship with my children because my children do not obey me. Or I don't have a good relationship with my boss because the boss is like this. ඉතින් බොහෝ අවස්ථාවල පුද්ගලයන් කියනවා මගේ භාර්යාවත් එක්ක මට හොඳ සම්බන්ධතාවයක් නැහැ, හේතුව තමයි යා මේ දේ කළේ නැහැ කියලා. එමත් නැත්නම් මගේ දරුවොත් එක්ක මට හොඳ සම්බන්ධතාවයක් නැහැ, ඒගොල්ලෝ මං කියන දේ කරේ නැහැ. එමත් නැත්නම් මගේ මං සේවා ස්ථානයේ මට ඉහළින් ඉන්න කෙනත් එක්ක හොඳ සම්බන්ධතාවයක් නැහැ, එයා මෙන්න මෙහෙම වැරදි කරන නිසා කියලා. But there is one truth, that when you determine your heart to have good relationships, God become the force of your determination. නමුත් එක සත්‍යතාවයක් තියෙනවා, ඒ තමයි ඔබ අදිෂ්ඨාන කරගන්නවා නම් ඔබගේ හදවත තුළ මේ සම්බන්ධතාවයන් යහපත්ව තබා ගන්නවා කියලා ඒ දෙවියන් වහන්සේ ඔබ තුළ ක්‍රියා කරනවා. When you determine to be joyful and when you determine some relationships to be good, God begins to turn up in your relationships and make those relationships well. ඔබ ප්‍රීතියෙන් ඉන්නට අදිෂ්ඨානය කරගන්නවා නම් ඔබගේ සම්බන්ධතාවය යහතින් තබාගන්නට ඔබ අදිෂ්ඨානය කරගන්නවා නම් එතනදී දෙවියන් වහන්සේ ඇතුල් වී ඔබගේ ජීවිතේ කරගන්නට ශක්තිය දෙනවා. People get determined over many things. පුද්ගලයන් බොහෝ දේ ගැන අදිෂ්ඨාන තියා ගන්නවා. Some people want to earn money, and because of that, they sacrifice their time with their family, they sacrifice their leisure time, they sacrifice their quiet times, they sacrifice their free time, just because they are determined to earn some extra rupees and cents. පුද්ගලයන්ට මුදල් ලිපීමේ අවශ්‍යතාවය තිබෙන නිසා ඔවුන් බොහෝ වෙලාවට බොහෝ දේ පරිත්‍යාග කරන ඔවුන්ගේ සම්බන්ධතා, ගෙදර ඉන්න කාලය, ඔවුන්ගේ නිදහස් කාලය, ඔවුන් විශ්‍රාමව සිටිය යුතු කාලය මේ සියල්ලම පූජා කරමින් ඔවුන් අදිෂ්ඨානයක් ඇතුව ගමන් කරනවා මුදල් උපයන්නට. Some people are so determined to study, they give up going for parties, they give up their TV shows, and they cut down on their free time so that they can study and achieve the determined goal. තවත් සමහර අය ඉගෙන ගන්නට අවශ්‍ය කියලා අදිෂ්ඨාන කරගන්නවා. එවිට ඔවුන්ගේ ජීවිතයේ රූපවාහිනිය බැලීම, ඔවුන් විවේකව ගත කරන කාලය බොහෝ දේ ඔවුන් කපා හරිමින් ඔවුන්ගේ මේ අධ්‍යාපනයෙන් තුලින්
සාර්ථක වෙනට ඔවුන් අධිෂ්ඨාන කරගෙන කටයුතු කරනවා. Some people are so determined to lose weight. They cut down on sugary stuff. They go on exercise. They go on a diet. All because they are determined to lose the weight. තවත් සමහර අය අධිෂ්ඨාන කරගන්නවා එයාලගේ බර අඩු කරගන්න ඕනේ කියලා. එවිට ඔවුන් සීනි තියෙන ආහාර කන්නේ නැහැ. ඔවුන් ව්‍යායාම කරන්නට යොමු වෙනවා. මේ සියල්ල කරන්නේ ඔවුන් බර අඩු කර ගැනීමේ අධිෂ්ඨානෙ නිතුව කටයුතු කරන නිසා. Dear friend, how determined are you in your relationship? ඉතින් යහළුවා ඔබ කොච්චර අධිෂ්ඨාන කරගෙන තියාගෙන ඉන්නවද ඔබගේ සම්බන්ධතා සම්බන්ධයෙන්? The first principle for you to have a good relationship is to be determined in your relationship. පළවෙනි මූලධර්මය තමයි ඔබගේ සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබ අධිෂ්ඨානයක් ඇතිව සිටිය යුතුයි මේ සම්බන්ධතා යහපත් කරගන්න. Some are waiting for the response of another person for the relationship to come right. සමහරක් අය ඉන්නවා අනිත් පුද්ගලයාගේ ප්‍රතිචාරයක් එනකම් මේ සම්බන්ධතාවය හරි ගස්ස ගන්නට. Today in this night of hope, we are proclaiming when you get determined in your relationship, God begins to show forth in that relationship. මේ අපේක්ෂා රාත්‍රියේ අපි ප්‍රකාශ කර සිටිනවා ඔබ අධිෂ්ඨාන කරගත්තම ඔබගේ සම්බන්ධතාවයන් වර්ධනය කරගන්න දෙවියන් වහන්සේ ඔබ තුලට ඇවිත් ඔබට ඒ සම්බන්ධතාවය යහපත් අතර ගෙනියන්නට ශක්තිමත් දෙනවා. Let's take the second truth that is in 2 Corinthians 2:2 and 3. දෙවනි සත්‍යතාවය දිහා අපි බලමු මේක 2 කොරින්ති 2 සහ 3 පදවල තිබෙනවා. For if I make you sorrowful, then who is he who makes me glad but the one who is made sorrowful by me? And I wrote this very thing to you, lest when I come I should have sorrow over those whom I have ought to have joy, having confidence in you all, that my joy is the joy of you all. මක් නිසාද මම නුඹලා ශෝකයට පත් කරම් නම් මා විසින් ශෝකයට පත් කරන අයම මිස මා සන්තෝෂ කරන්නේ වෙන කවුද? මේ කාරණය මා ලියා එවුවේ මාගේ ප්‍රීතිය නුඹලා සියල්ලන්ගේ ප්‍රීතියයි නුඹලා සියල්ලන් ගැන විශ්වාස කරමින් මා ආවාම මා ප්‍රීති කරන්නට ඕනෑ අයවලුන්ගෙන් මට ශෝකය නොපැමිණෙන පිණිසය. The second principle to have a good relationship is to know who are the people who will make you glad. යහපත් සම්බන්ධතාවයක් සඳහා දෙවනි මූලධර්මය නම් කවුද ඔබව ප්‍රීතියට පමුණුවන පුද්ගලයන්? Because sometimes people get confused what makes them glad. සමහරක් වෙලාවට පුද්ගලයන්ට යම්කිසි චකිතයක් තියෙනවා ඔවුන්ව ප්‍රීතියට පත් කරන්නේ කවුද කියලා. Some people think that money makes them glad. සමහර අය හිතනවා ඔවුන්ට මුදල් ලැබුණොත් ඔවුන් ප්‍රීති වෙයි කියලා. Some people think that entertainment makes them glad. තවත් අය හිතනවා ඔවුන් ප්‍රීති සන්තෝෂ වෙන යම් ක්‍රියාකාරකම් කරනකොට ඔවුන්ට ප්‍රීතිය ලැබෙයි And කියලා. some people think that indulging in liquor or smoking makes them glad. තවත් සමහර අය හිතනවා මත්ද්‍රව්‍ය එහෙමත් නැත්නම් දුම්පානය නිසා ඔවුන්ට යම්කිසි ප්‍රීතියක් ලැබෙයි But කියලා. dear brother, dear sister, nothing of this will make you glad other than the relationships you have. නමුත් ප්‍රිය සහෝදරයේ සහෝදරිය මේ කිසි දෙයක් ඔබව සතුට ප්‍රීතියට පත් කරන්නේ නැහැ. ඔබ තුල තිබෙනා වූ සම්බන්ධතාවයන් හැරුණ විට. Today in this night of hope, we are proclaiming healing over relationships because we want you to have a life that is so full and abundant. අද මේ අපේක්ෂා රාත්‍රිය අපි ප්‍රකාශ කර සිටිනවා සම්බන්ධතාවලට සුවය ලැබෙන පිණිස හේතුව තමයි මේ සම්බන්ධතා හරහා ඔබගේ ජීවිත ශක්තිමත්ව ප්‍රීතියෙන් පිරෙන්නට අවශ්‍යයි. Paul was saying in this scripture, you are the people who is my joy and your joy is my joy. පාවුලතුමා මේ දේව පදයේ කියනවා ඔබ තමයි මාව සතුටු කරන පුද්ගලයන් මගේ ප්‍රීතිය තියෙන්නේ ඔබ තුලයි කියා. And today we expect you to have this realization, because when you know that your relationships are the things that will make you glad, God will help you to value your relationships. අපි බලාපොරොත්තු වෙන මේ දේ අද ඔබගේ ජීවිතයේ ඔබගේ සම්බන්ධතා වලට අවධානය දෙනකොට ඒවල ශක්තියත් හොයනකොට දෙවියන් වහන්සේ අවුත් ඔබට ඒ ශක්තිය ප්‍රීතිය ලබා දෙනවා. The third principle that God gives us to affirm or to have good relationships is to reaffirm your love and forgive, which is found in 2 Corinthians 2:8-10. තුන්වෙනි මූලධර්මය අපිට ලැබෙන ඔබගේ සම්බන්ධතාව යහපත් කරගන්නට 2 කොරින්ති 2:8 සිට 10 පදවල අපිට ලැබෙනවා ප්‍රේම කිරීම සහ සමාව දීම තුල. Therefore I urge you to reaffirm your love to him. For to this end I wrote, that I might put you to the test,
whether you are obedient in all things. Now to whom you forgive anything, I also forgive. For if indeed I have forgiven anything, I have forgiven that one for your sake in the presence of Christ. එබැවින් ඔහු කෙරෙහි තිබෙන නුඹලාගේ ප්‍රේමය ස්ථීර කරන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. තවද මේ නිසා මා ලියුවේත් සියල්ලෙහිදී නුඹලා කීකරුව සිටිනවාද කියා සෝදිසි කර දැනගන්නා පිණිසය. නුඹලා යමෙකුට යමක් ගැන කමා වෙනවා නම් මමත් කමා වෙමි. මම යමක් ගැන කමා වෙම් නම් එසේ කමා වී තිබෙන්නේ සාතන් අප කෙරෙහි වාසි නොලබන පිණිසය. And Paul says, when if you want to have a good relationship, reaffirm your love often. පාවුලතුමා කියන ඔබට යහපත් සම්බන්ධතාවයක් තබා ගන්නට අවශ්‍ය නම් නිතර නිතර මේ ප්‍රේමය ගැන සහතික වීමක් ඔබ ලබා දිය යුතුයි. I think we need to reaffirm our love to those who care for us. මම විශ්වාස කරනවා අපිට සලකන අය අපිට ප්‍රේම කරන අය කෙරෙහි අපි දක්වන්නා වූ ප්‍රේමය අපි ස්ථීරව කළ යුතුයි. We need to reaffirm our love to our husbands and wives and to our children. අපගේ ස්වාමි පුරුෂයන්ට භාර්යාවන්ට දරුවන්ට අපි නැවත නැවත අපේ ප්‍රේමය ප්‍රකාශ කළ යුතුයි. We need to reaffirm our love to our parents. අපි නැවත නැවත අපේ දෙමව්පියන්ට අපේ ප්‍රේමය ප්‍රකාශ කළ යුතුයි. We need to reaffirm our love for ourselves. අපි අපට දක්වන්නා වූ ප්‍රේමයද අපි නිතර මතක් කරගත යුතුයි. And the second thing is we need to forgive those who need to forgive. දෙවන කාරණාව තමයි අපි සමාව දිය යුතු අයට සමාව දිය යුතුයි. Because when we forgive, God forgives us. හේතුව තමයි අපි සමාව දෙන කල දෙවියන් වහන්සේද අපට සමාව දෙනවා. And dear brother, dear sister, today we have looked at 3 important principles for relationships. ප්‍රියාදර සහෝදරී අද දවසේ අපි කාරණා තුනක් බැලුවා සම්බන්ධතා යහපත් කර ගැනීමේ කාරණාව සම්බන්ධව. And I believe that you will apply these principles to all of your relationships. මම විශ්වාස කරනවා ඔබ මේ කාරණා තුනම ඔබගේ සියලුම සම්බන්ධතාවලට ඔබ අදාළ කරගනිවි කියා. But dear brother, there is something more to relationships. නමුත් ප්‍රිය සහෝදරය සම්බන්ධතාවලට මීටත් වඩා ගැඹුරු දෙයක් තිබෙනවා. When we talk of relationships, quickly our mind will go to a relationship or to few relationships. අපි සම්බන්ධතාවයක් ගැන කතා කරනකොට අපේ අවධානය යයි එක්තරා එක සම්බන්ධතාවයක් හෝ ඊටාත්ම අල්ප සම්බන්ධතා කීපයක් කරා. But I am going to talk to you about a relationship that is so significant. නමුත් මම ඔබට කතා කරන්නට යනවා ඊටාත්ම වැදගත් වූ සම්බන්ධතාවයක් සම්බන්ධයෙන්. And that is your relationship with God. ඒ තමයි දෙවියන් වහන්සේත් තමග තිබෙනා වූ ඔබගේ සම්බන්ධතාවය. Dear brother, dear sister, in a time when calamity is striking or stalking all around us, there is one relationship that can carry you forward. ප්‍රියදර සහෝදරිය අප වටා ව්‍යසනයන් කරකැවෙන විට එකම එක සම්බන්ධතාවයයි තියෙන්නේ අපි අවධානය දිය යුතු අපට ගැලවීම දෙන ඒ දෙවියන් වහන්සේත් එක්ක ඔබට තිබෙනා වූ This සම්බන්ධතාවය. is the relationship that works the miracle working power of God into your life. මෙන්න මේ සම්බන්ධතාවය තමයි ඔබගේ ජීවිතය හාස්කම් ඇති කරන්නට දෙවියන් වහන්සේ ක්‍රියා කරන සම්බන්ධතාවය. While you attend on all your relationships, which you must, ඔබගේ අනිත් සියලුම සම්බන්ධතාවයන් වලට අවධානය දෙනකොට ඒ ඔබ කළ යුතු දෙයක් this is one relationship that you must have. ඒ අතරතුර තිබෙනා වූ ප්‍රධාන සම්බන්ධතාවය ඔබ අවධානය දිය යුතු ඒ දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය. And God wants you in this night of hope meeting to put that relationship right first. මේ අපේක්ෂා රාත්‍රී මෙහෙය තුල දෙවියන් වහන්සේට අවශ්‍යව තිබෙනවා ඔබ මේ මෙන්න මේ ප්‍රධාන වූ සම්බන්ධතාවය ඔබ හරියාකාරව ඔබගේ ජීවිතයේ හැඩගස්වා ගැනීම. And the first principle, the relationships, the principles of relationship are the same for your relationship on earth and your relationship with your Father in heaven. ඉතින් මේ ඔබගේ සියලුම සම්බන්ධතා මේ මිහි පිට තියෙන සම්බන්ධතා වගේම ස්වර්ගීය දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවල මේ මූල ධර්ම එකාකාරව And the ක්‍රියාත්මකයි. first principle we discussed, are you determined in your relationship? අපි කතා කරපු පළවෙනි කාරණාව තමයි ඔබගේ සම්බන්ධතාවයන් ගැන ඔබට දැඩි අධිෂ්ඨානයක් තිබෙනවද? But today is the night where you need to have a determination to put your relationship with God right. ඉතින් අද දවස මේ රාත්‍රිය තමයි ඔබට තියෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක තිබෙනා වූ ඔබගේ සම්බන්ධතාවය නිසියාකාරයෙන් හරිගස්වා ගැනීම. There has to be a determination, no matter what my circumstances. Lord, I want to put my relationship with you right. ඔබට අධිෂ්ඨානයක් තිබිය යුතුයි මම ඉන්නා වූ සිදුවීම් වටා තියෙන දේ කුමක් වුවත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේත් එක්ක මට තිබෙනා වූ සම්බන්ධකම මට හරිගස්වා ගත යුතුයි. Because there may be obstacles around you saying, how can I do this? How can I do that? But first of all, put your relationship with God right.
ඔබ වටේ බාධක ගොඩාක් ඇති ඔබට කියයි කොහොමද මේ දේ කරන්නේ මේක කරන්න බැහැ කියලා. නමුත් මේ සියල්ල තිබියදී ඔබ ඔබගේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයට මුල් තැන දිය යුතුයි. The second principle, know what makes you glad. It is God who will make you glad at a time like this. දෙවන මූලික ධර්මය තමයි ඔබට කවුරුත් ඔබට ප්‍රීතිය ගෙන දෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවක දෙවියන් වහන්සේ පමණයි ඔබට ප්‍රීතිය ගෙන දෙන්නේ. It is He who will make all things to be fulfilled in your life. උන්වහන්සේ තමයි ඔබගේ ජීවිතයේ සියල්ලම සම්පූර්ණ කර දෙන තැනන් වහන්සේ. It is He who will bring the healing that you need. උන්වහන්සේ තමයි ඔබට අවශ්‍ය සුවය ගෙන දෙන්නේ. It is He who will bring your provision of your finances into your life. උන්වහන්සේ තමයි ඔබට අවශ්‍ය මුල්‍යමය සැපයුම ගෙන දෙන්නේ. It is He who will bring the other relationships right in your family. උන්වහන්සේම තමයි ඔබගේ ජීවිතය ඔබගේ පවුලේ තියෙන අනිත් සම්බන්ධතාවයන් හරි ගස්සවන්නේ. Know what makes you glad. දැනගෙන සිටින්න ඔබව ප්‍රීති කරන්නේ කුමක්ද කියා. And the third thing is reaffirm your love to God. තුන්වෙනි කාරණාව තමයි ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි දක්වන්නා වූ ප්‍රේමය නැවත නැවත ස්ථිර කරන්න. I want to leave with you with one scripture, that is John 3:16. මට අවශ්‍යයි ඔබව යොහාන් 3:16 වෙනි පදය ඔබ සමග තබන්නට. Because God demonstrated all these three qualities to win us over to Him. මන්ද දෙවියන් වහන්සේ මේ මූලධර්ම තුනම ක්‍රියාත්මක කරවා අපිව දිනා ගන්නා පිණිස. He demonstrated to win us and to bring us His grace. He demonstrated all these three principles. අපිව දිනා ගන්නට උන්වහන්සේගේ අනුග්‍රහය අපට ලබා දෙන්නට උන්වහන්සේ මේ මූලධර්ම තුනම ප්‍රත්‍යක්ෂ කළා. And John 3:16 says, for God so loved the world that He gave His only begotten Son. යොහාන් 3:16 කියන මක්නිසාද දෙවියන් වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කළාද කියතොත් උන්වහන්සේගේ ඒකජනක පුත්‍රයාණන්ව අපට දුන්නා කියලා. That whoever believes in Him should not perish, උන්වහන්සේ කෙරෙහි අදහන සෑම දෙනාම විනාශ නොවි සදාකාල ජීවනය ලබන. but have everlasting life. සදාකාල ජීවනය ලැබිය යුතුයි. Today is the day that God has determined to love you. දෙවියන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන තිබෙනවා ඔබට ප්‍රේම කළ යුතුයි කියලා එන්න මේ දවස තමයි. He is so determined to love you that He gave His only begotten Son to be crucified on the cross for you. දෙවියන් වහන්සේ කොච්චර ගැඹුරින් අදිෂ්ඨාන කරගෙන තිබුණාද කිව්වොත් ඔබට ප්‍රේම කරන්නට උන්වහන්සේගේ එකම පුත්‍රයාව කුරුසේ මරණයකට ලක් කරා. He was so determined to bring you the relief you need. උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්ත ඊ타මත්ම ගැඹුරින් ඔබට අවශ්‍ය සහනය ලබා දෙන්න. And He said whoever believes in Him should not perish. උන්වහන්සේ කිව්ව උන්වහන්සේ කෙරේ විශ්වාස කරන කිසිම කෙනෙක් විනාශ වෙන්නේ නැහැ කියලා. Because God wants to make you glad, because it is you who will make God glad again. හේතුව තමයි දෙවියන් වහන්සේට අවශ්‍ය ඔබව ප්‍රීති කරන්නට මන්ද ඔබ තමයි දෙවියන් වහන්සේට ප්‍රීතිය ගෙන දෙන පුද්ගලයා. And when you recognize that we bring God gladness, you will be overjoyed to receive all that you need to receive from Him. ඔබ හඳුනාගත්තොත් ඔබ තමයි දෙවියන් වහන්සේට ප්‍රීතිය ගෙන දෙන පුද්ගලයා කියලා එවිට ඔබට ලබාගත යුතු සියලු දේ ලබා ගන්නට ඔබ ඔබව ස්ථානගත කරගන්නවා. When God delights in you, it is time to receive all His blessings. දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වෙන වෙලාවේ තමයි ඔබට ලැබෙන්නට තියෙන සියලු වරප්‍රසාද ලබා ගන්න අවස්ථාව. And the third thing, He forgives your sin and He reaffirms His love to you. තුන්වෙනි කාරණාව තමයි උන්වහන්සේ ඔබගේ පව් වලට කමා කරමින් ඔබට උන්වහන්සේ ඔබට දක්වන ප්‍රේමය නැවත සනාථ කරනවා. Dear brother, dear sister, dear friend, ප්‍රිය සහෝදරිය ප්‍රිය සහෝදරයා මිත්‍රය, today let us receive this love from God into our lives. අද දවසේ දෙවියන් වහන්සේගේ මේ ප්‍රේමය අපේ ජීවිතවලට අපි ලබා ගනිමු. I believe before you switch on your device from the night of hope that you will have this God who loves you in your life. අද දවසේ මේ අපේක්ෂා රාත්‍රී මෙහෙයන ඔබ අවසන් කර ඉවත් වෙනට කලින් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබගේ ජීවිතයට ඇතුළත් වෙනවා. I believe that before you finish this service, that God will bring you a release in your own personal relationships with each other. මම විශ්වාස කරනවා මෙහි අවසන් වෙනට කලින් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට ඇතුළත ඔබගේ සියලුම සම්බන්ධතාවලට සහනය ගෙන And I දෙනවා. believe this is a time to fill our hearts with determination over the relationships we have. මම විශ්වාස කරනවා මේ තමයි අපේ සම්බන්ධතාව ගැන දැඩි අධිෂ්ඨානයක් ගත යුතු මොහොත. And in this relationship, your relationship with God, let us be determined with it.
ඉතින් මේ දෙවියන් වහන්සේත් එක්ක තිබෙනා වූ මේ සම්බන්ධතාවය තුළ අපි ස්ථීර වෙමු. And we are going to pray in a few minutes time, and we are going to utter some words of knowledge for your healing. අපි දැන් යාක්ෂා කරන්නට යනවා ඔබගේ සුවය උදෙසා දැනගැන්මේ වචන නිදහස් කරමින්. Brother, dear sister, brother, sister, God has already determined to love you. සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන හමාරයි ඔබට ප්‍රේම කරන්නට. No matter, no obstacle can come before God in loving you. ඔබට ප්‍රේම කිරීමේ ඔබට දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කිරීමට කිසිම බාධකයක් පැමිණෙන්නේ නැහැ. Because He has determined to love you to the end. ඒකට හේතුව තමයි උන්වහන්සේ අදිෂ්ඨාන කරගෙන තිබෙනවා අවසානයේ දක්වා ඔබට ප්‍රේම කරන්නට. At the end of this service, we will pray a prayer to accept Jesus Christ into our personal life. මේ මෙහි අවසානයේ අපි යාක්ෂා කරන්නට යේසුස් වහන්සේ අපගේ ගැලවුම් කරවන්නට අපගේ ජීවිතයට පිළිගැනීමට. I think before the words of knowledge for healing, we need to do that. අපි සුවය සඳහා දැනගැන්මේ වචන නිදහස් කරන්නට ප්‍රථමයෙන් අපි කළ යුතු Let us accept the Lord Jesus Christ into our life this evening. අපේ ස්වාමී වූ යේසුස් වහන්සේව අපගේ ජීවිතයට ආරාධනා කරමු ඇතුල් වෙන්නට කියලා. Let's pray this prayer with me. Lord Jesus, මේ යාක්ෂාව මාත් එක්ක යාක්ෂා කරන්න ස්වාමී වූ යේසුස් වහන්සේ thank you for determining your love for me. ඔබ වහන්සේ මා කෙරෙහි දක්වන්නා වූ ප්‍රේමයේ සම්බන්ධයෙන් අදිෂ්ඨාන කරගෙන තිබීම ගැන ස්තුතිවන්ත වෙනවා. Thank you for dying on the cross for me. ස්වාමිනේ මා උදෙසා කුරුසේ මරණයට ලක්වීම ගැන Lord, as ස්තුතිවන්ත වෙනවා. determining to love you, I repent of all my sins, Lord. ස්වාමින් වහන්සේ මට ප්‍රේම කරන්න ඔබ වහන්සේ අදිෂ්ඨාන කරගෙන තිබෙන නිසා මගේ සියලු පව් ගැන මම මනස්තාප Lord, I වෙනවා. turn away from my wicked ways. ස්වාමින් වහන්සේ මගේ නපුරු ක්‍රියාවලින් මම අහක් වෙනවා. And I determine to follow you with all my life. ස්වාමින් වහන්සේ මගේ මුළු ජීවිතේ පුරාම ඔබ වහන්සේ අනුගාමී වෙන්නට මම අදිෂ්ඨාන කරගන්නවා. Hallelujah. Come into my heart, Lord Jesus. හලෙලූයා ස්වාමී වූ යේසුස් වහන්සේ මගේ ජීවිතයට හදවතට ඇතුල් වෙන්න. Thank you, Jesus. ස්තුතියි යේසුස් වහන්සේ. And while these words of knowledge are being proclaimed, if you have any disease in your life, I want to keep your hand on the place where you have the disease. මේ දැනගැන්මේ වචන නිදහස් කරනකොට ඔබට යම් කිසි ලෙඩ රෝගයක් අමාරුකමක් තිබෙනවා නම් ඒ ස්ථානයට ඔබේ අත තබා ගන්න කියලා මම Even if ඉල්ලා your සිටිනවා. condition is not mentioned, keep your hand on the place where you have the disease. ඔබගේ ප්‍රශ්නේ ඔබගේ වේදනාව මේ ස්ථානයේ කියවුනේ නැති වුණත් ඒ ස්ථානයේ ඔබ අත තබාගෙන යාක්ෂා Because කරන්න. God has determined to love you. හේතුව තමයි දෙවියන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන හමාරයි ඔබට ප්‍රේම කරන්නට. And if your disease, you can't keep your hand on the particular place, keep your hand on your head. ඉතින් ඔබගේ වේදනාව ඔබට ඔබගේ රෝගී ස්ථානයට ඔබට අත තබන්නට බැරි නම් ඔබගේ හිස මත ඔබගේ අත තබා ගන්න. Because God is moving through these airways right into your home, and your home is going to be like a portal of heaven. ඉතින් ස්වාමින් වහන්සේ මේ තරංග හරහා ඔබගේ නිවසට ඇතුල් වෙනවා. ඔබගේ නිවස දෙවියන් වහන්සේ වාසය කරන වාසස්ථානයක් වෙනවා. Father, we thank you in the name of Jesus that you will bring healing and restoration, Lord. පියාණන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ආශා කර සිටිනවා ඔබ වහන්සේ සුවය ගෙනෙන Father, I pray as your people determine to set right relationships, I pray that you will show forth in those determinations, Lord. පියාණන් වහන්සේ මම ආශා කරනවා පුද්ගලයන් ඔවුන්ගේ සම්බන්ධතා යහපත් කරගන්නට අදිෂ්ඨාන කරගන්න කල ස්වාමිනේ ඔබ වහන්සේ ඒ තුල ක්‍රියා කරන බව. In the name of Jesus, let all angers be gone. යේසුස් වහන්සේගේ නාමයෙන් සියලුම තරහ මරහ අතීතයේ තිබුණු දේවල් පහව යන්න. Lord, in the name of Jesus, let Lord bitterness depart in Jesus' name. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු තිත්තකම පහ කරන්න. Lord, if we need to forgive anybody in Jesus' name, we forgive them. ස්වාමිනේ අපි යම් කෙනෙකුට සමාව දිය යුතු නම් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඒකට සමාව දෙනවා. In this time of need, I pray that you will restore our relationships. මේ අවශ්‍යතාවය තිබෙන මේ මොහොතේ පියාණනි මම ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ අපගේ සියලු සම්බන්ධතා නැවත ස්ථාපිත කරන්නට කියලා. Lord, we thank you because you are blessing our relationships. පියාණන් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුති කරනවා වන්ද ඔබ වහන්සේ අපගේ සම්බන්ධතා නැවත ප්‍රතිෂ්ඨාපනය කරනවා. While I was praying, I noticed a person with high blood pressure. මම යාක්ෂා කරන අවස්ථාවේ මම දැක්කා අධික රුධිර පීඩනය තිබෙන පුද්ගලයෙක්ව. And sometimes you get this headache because of your high blood pressure. ඉතින් මේ අධික රුධිර පීඩනය නිසා ඔබට හිසේ කැක්කුමක් ඇති වෙනවා. And this is the exact feeling you feel when your heart beats, you begin to feel that pain beating on your head. මෙන්න මේක තමයි ඔබට දැනෙන නියම වේදනාව. ඒ තමයි ඔබගේ හෘද ස්පන්දනය වෙන වෙලාවේ ඒ ස්පන්දනය හා සමානව ඔබට දැනෙන ඔබගේ හිස ඇතුලේ වේදනාවක්. And the doctors are trying to bring your pressure down.
වෛද්‍යවරු ඔබගේ රුධිර පීඩනය අඩු කරන්නට උත්සාහ කරනවා. Sometimes they are fighting with this drug and that drug. ඉතින් ඔවුන් විවිධ වූ ඖෂධ පාවිච්චි කරමින් මේ දේ කරන්නට උත්සාහ කරනවා. And the Lord says, my child, it is time for you to rise to your healing. දෙවියන් වහන්සේ කියනවා මාගේ දරුව ඔබ ඔබගේ සුවය උදෙසා නැගී සිටීමේ කාලය ඇවිත් If තිබෙනවා. you are this person with high blood pressure, I want you to stand to your feet right now. ඉතින් මේ අධික රුධිර පීඩන තියෙන පුද්ගලයා ඔබ නම් මට අවශ්‍යයි ඔබ ඉන්න ස්ථානයේ ඔබ නැගී සිටීම. You may be in your home, but I want you to stand up right now. ඔබ ඉන්නේ ඔබගේ නිවසේ වෙන්න පුළුවන් නමුත් මේ මොහොතේ ඔබ නැගිට සිටින්න. And I want you to do this act of faith. I want you to walk out of your high blood pressure. ඉතින් මේ ඇදහිල්ලේ ක්‍රියාව ඔබ කළ යුතුයි. ඒ තමයි ඔබ ඔබගේ පියවර තබමින් මේ රුධිර පීඩනය කියන තත්ත්වයෙන් ඔබ ඉවතට ගමන් කරන්න. I want you to walk out of the place where you were, and in effect you are walking out of your high blood ඔබ pressure. හිටගෙන ඉන්න ස්ථානයෙන් මට අවශ්‍යයි ඔබ යම් කිසි විදියකට ඉදිරියට පා තබමින් ගමන් කිරීම. ඒ ගමන් කිරීම තුළ ඔබ දකින්න ඔබගේ රුධිර පීඩනයෙන් ඔබ පිටතට ගමන් කරනවා. In the mighty name of Jesus, we command that high blood pressure to leave in the mighty name of Jesus. යේසුස් වහන්සේගේ බලගතු නාමයෙන් අපි අනකර සිටිනවා ඒ අධික රුධිර පීඩනයේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන්නට කියලා. I command to that vascular and heart, in Jesus and vascular system and the heart, you cannot, high blood pressure, you cannot stay there. I command you out in Jesus' name. මම යේසුස් වහන්සේගේ නාමයෙන් මේ හෘද ස්පන්දනයේ මේ රුධිරය ගමන් කරන මාර්ගයට අනකර සිටිනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට මේ අධික රුධිරය මෙතන සිටින්නට බෑ ඉවත් වෙන්නට In කියලා. Jesus' name, you are free and free indeed. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් ඔබ උන්වහන්සේ තුල නිදහස්. Lord, we thank you for that healing, Lord. පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ සුවය උදෙසා. There's a right elbow pain that God is healing right now. දකුණු වැලමිටේ වේදනාවක් තියෙන කෙනෙකු දෙවියන් වහන්සේ මේ මොහොතේ සුව කරනවා. This elbow pain is traveling, you feel like it's going down to your hand. මේ වැලමිටේ වේදනාව ඔබට දැනෙනවා ඔබගේ අත දිගට ගලාගෙන එනවා වගේ. And Lord, in Jesus' name, we heal that elbow pain. පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වැලමිටේ වේදනාව අපි සුව And කරනවා. I want you to just bend your elbow to see whether that pain is there. මට අවශ්‍යයි ඔබ ඔබගේ වැලමිට දිග හරිමින් එහාට මෙහාට ක්‍රියා කරන එක මේ වේදනාව ගොස් ඇති බව In දක්වනවා. Jesus' name, we release that pain from that body, Lord. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ශරීරයෙන් මේ වේදනාව අපි ඉවත් කර දමනවා. Be healed in Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන් සුවය ලබන්න. There is a left index finger that is getting healed. වගේම වම් අතේ මේ දෙවෙනි ඇඟිල්ල. දෙවනි ඇඟිල්ල සුව කරනවා. You feel that you feel as if there is a pain on that left index finger. වම් අතේ දෙවනි ඇඟිල්ල ඔබට දැනෙනවා නිකන් වේදනාවක් තිබෙනවා වගේ. And in Jesus' name, we command that pain to leave right now. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වේදනාවට අපි අන කරනවා මේ මොහොතේම ඉවත්ව යන්නට I කියලා. want you to touch with your right hand the left index finger. මට අවශ්‍ය ඔබගේ දකුණු අතේ මේ වම් අතේ දෙවනි ඇඟිල්ල ඔබ ස්පර්ශ කරන්න In අල්ලන්න. Jesus' name, we rebuke that pain right now. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වේදනාවට අපි එරෙහි වෙනවා. Lord, we command that pain to leave that body right now in Jesus' name. පියාණනි යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වේදනාව ඒ ශරීරයෙන් ඉවත් වෙන්න අපි අන කර සිටිනවා. There is a person here with the right occipital pain, that is the where I am touching. The pain is on your right side, this area. මේ වෛද්‍ය ජීහන් ස්පර්ශ කරන දකුණු පැත්තේ ඔළුවේ පැත්තේ ඔබට වේදනාවක් තිබෙන කෙනෙක් ඉන්නවා. And sometimes when you get that pain, your eyesight gets affected. සමහර අවස්ථාවල ඔබට මේ වේදනාව දැනෙන විට ඔබගේ ඇස් පෙනීමට දෙය බාධාවක් වෙනවා. And when you get the headache, you know that your eyesight is also going to suffer with it. Your eyesight is suffering with the headache. ඔබට මේ ඔළුවේ කැක්කුම එන වෙලාවට ඔබගේ ඇස් පෙනීමටද බාධාවක් ඇති වෙනවා. And in the name of Jesus, we command that pain out of that body right now. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ වේදනාවට අනකර සිටිනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ In ශරීරය ඉවත් Jesus' වෙන්න. name, you are set free and you are released from that pain right now. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ නිදහස් කළ ඔබ මේ වේදනාවෙන් සම්පූර්ණයෙන් සුව කර දෙනවා. Lord, I break that bondage over that person and you are set free from that pain. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ නාමයෙන් මේ බන්ධනයෙන් මම මේ පුද්ගලයාව නිදහස් කරනවා. ඔහු මේ මොහොතේ ඔබ වහන්සේගේ නාමයෙන් සුවයි. Lord, we thank you for all these healings, Lord. ස්වාමින් වහන්සේ මේ සියලු සුව කිරීම උදෙසා අපි ඔබ වහන්සේට Lord, ස්තුති I ප්‍රශංසා pray කරනවා. that you will walk through
each home, healing all those who are sick and oppressed and diseased. ස්වාමින් වහන්සේ මම යාක්ෂා කරන මේ හැම නිවසක් පුරාවටම ඔබ වහන්සේ සක්මන් කරමින් සියලු රෝගවලින් ඔව සුව කර නිදහස් කරන Lord, I pray that you will bring financial provision to the households, Lord. ස්වාමින් වහන්සේ මම යාක්ෂා කරන ඔබ වහන්සේ මුල්‍යමය සැපයුම් මේ සියලු නිවෙස් වලට ඔබ වහන්සේ දානය කරන Lord, bring good relationships into their homes, Lord. ස්වාමින් වහන්සේ ඔවුන්ගේ නිවෙස් වලට යහපත් සම්බන්ධතා එකතු කරන්න පියාණනි. Lord, we thank you for your goodness and mercy, Lord. ස්වාමින් වහන්සේ ඔබගේ යහපත්කමත් ඔබ වහන්සේගේ කරුණාවත් උදෙසා අපි ස්තුති ප්‍රශංසා කරනවා. Thank you for joining with us, and we will meet again next Friday online. අප සමග සම්බන්ධ වුණාට ස්තුතියි. ලබන සිකුරාදා නැවතත් අපි ඔබව සජීවීව මුණ ගැසෙනවා. We will bring to you God's word, and we will bring to you the presence of the living God right into your homes. අපි ඔබට දෙවියන් වහන්සේගේ වචනය ගෙනෙනවා. ඒ වගේම උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබ ඉන්න ස්ථානයේ ඔබේ නිවසට රැගෙන එනවා. We have our English services on Sunday at 8 a.m. and 5 p.m. ඉරිදා දවස උදේ 8ට සහ හවස 5ට අපේ ඉංග්‍රීසි භාෂාවේ මෙහෙයන් තිබෙනවා. And we have our Sinhala language service at 10:30 a.m. අපේ සිංහල භාෂාවේ මෙහෙයන් තිබෙන්නේ උදේ 10:00ට. You can follow us online on the same link that you are watching on Facebook or YouTube. You can watch us. ඔබ දැන් සම්බන්ධ වෙලා ඉන්න ලින්ක් එක හරහා අපිව ඔබට Facebook එකෙන් අපිත් එක්ක නිතර සම්බන්ධ විය හැකියි. And at this time, don't be alone, dear brother, dear sister, but unite with us and go forward with the presence of God. ප්‍රිය සහෝදරයේ සහෝදරිය මේ වගේ අවස්ථාවක තනිව සිටින්නට එපා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. උන්වහන්සේගේ නාමයෙන් අපි ඉදිරියට පාත බගමන් Until කරමු. we meet next, be blessed and let us celebrate God's goodness. අපි නැවත හම්බ වෙනතුරු ඔබ ආශිර්වාද ලබා සිටින්න දෙවියන් වහන්සේගේ යහපත්කම තුල ජීවත් වෙන්න. Let there be a new determination as you approach this weekend and during the coming week. මේ සතියන්තයේද සතියේද ඔබ මුහුණ දෙන විට අලුත් අදිෂ්ඨානයකින් යුතුව ඔබ ඒට මුහුණ දෙන්න. Thank you and God bless you. ස්තුතියි දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරන සේක්වා.